පිංගතුනේ තව පුදුම ධාගත දෙයක් සඳහන් මේක සඳහන් මේ ජාතක පොතක සඳහන් වෙන කාරණය. ඒ තමයි අපේ බෝසතාණන් වහන්සේ එක රාජ්‍යක රජකම් කරන කාලයක්. මේ දීර්ඝ සංසාරික ආත්මික සිදුවීමක් පෙර ජාතක කතාව. එදා අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙනන ආත්මයක ධාර්මිෂ්ඨවේ රාජ්‍ය පාලනය කරපු රජතුමා. උන්වහන්සේගේ රාජ්‍යයට ළඟම යාබද තවත් රාජ්‍යයක් තිබුණ. හැබැයි මේ රජ්ජුරුව හරීම බල ලෝබී රජ කෙනෙ. තව රාජ්‍ය අල්ලගන්න පුළුවන්නන් කොහොමද කියලා හැම වෙලාම අනුන්ගේ රාජ්‍ය අල්පත් කරගන්න. අනුන්ගේ ධනය කොල්ලකන්න බලාගෙන ඉන්න බලලෝබී රජ කෙනෙ මේ රාජ්‍යයට ආසන්න රාජ්‍යක හිටිය. ඔය රජවරු දෙන්නම ගරු කරපු තාපසයන් වහන්සේ නමක් දූපතක වැඩ සිටිය. ඒ කාලෙ මේ ධර්මයක් තිබ්බ කාලයක් නෙමේ බුදු කෙනෙක් පහළ වෙලා ධර්මය තියෙන කාලයක් නෙමේ බුද්ධ ශූන්‍ය කාලයක්. මේ රාජ්‍යදික මැදින් යනවා විශාල ගංගාවක්. ඔය ගගේ දූපතේ තමයි මේ තාපසයන් වහන්සේ වැඩයින්. දවසක් අපේ බෝසතාණන් වහන්සේ අනෙක් රජ්ජුරෝයි නිතර දැන් අර තාපසයන් වහන්සේ මුණ ගැහෙනවා උපදෙස්කන්නවා තාපසයගෙන් ආශිර්වාද ලබනෝ මේ විදිහට තමයි මේ රාජ්‍ය දෙක පවත්වගෙන යන්න. අනෙක් යාබද රාජ්‍ය රජ්ජුරුවන්ට දවසක් හිතුණා මේ රාජ්‍යයේ තියෙන වස්තුව ගැන හිතලා මේ රාජ්‍ය ආක්‍රමණය කරන එක හොඳයි. මේ රාජ්‍ය අල්ලගන්න පුළුවන්න එකට ප්‍රධාන හේතුවක් වුණේ අපේ බෝසතාණන් වහන්සේගේ රාජ්‍යයේ හිටපු සෙම්පතිය. දවසක් බෝසතාණන් වහන්සේට කියනවා මේ යාබද තියෙන රාජ්‍යයක් අපි යුද්ධ කරලා අපිට මෙච්චර සේනාවක් ඉන්න එකේ අපි යුද්ධයක් කරලා යටත් කරගම් කියව. එහෙම කියද්දි බෝසතාණන් වහන්සේ කියා හිටියා අපි මොකටද යුද්ධ කරන්න. මේ දෙපැත්තට බෙදිල ආයුධ අරගෙන මරාගන්න මේ මනුස්්‍යයෝම නේද. මේ මිනිස්සුන්ග මරාගෙන මොකක්ද ලබන ජයග්‍රහණය. ඒ නිසා අපි යුද්ධ කරන්න ඕන්නෑ. අපේ පාඩුවේ මේ රාජ්‍යාපි ධර්මිෂ්ටව පාලනය කරගෙන යංකීව. එහෙම කියලා බෝසතාණන් වහන්සේ මෛත්‍රිය ගැන කියනකොට සෙම්පතියට කේන්ති කිය. මේ සෙම්පතිය කල්පනා කර මේ රජාගෙන්න්න ඇති වැඩක් නෑ. මේ සුවපත්තේවා කියලා ඔහොම රාජ්‍ය කරන්න පුළුවන්. දැන් ඔන්න කේන්ති ගිහිල තරහ වෙලා මේ රාජ්‍යෙන් ගිය. ගෙහිල් අර යාබද රාජ්‍ය රජ්ජුරුවන්ට හිතවත් වුණ. හිතවත්කමක් ඇති කරගෙන ඒ රජ්ජුරුවන්ට දවසක් කියන රජතුමනී ඔත්තුවක් තියෙනවා කියෝ. මොකත් දැහුව. මේ යාබද රාජ්‍ය කියන්නේ මී මැස්සෝ නැති මී වදයක් වගේ තැන. රජතුමා හිටියට නිකන් සූපත්තේවා කියාගෙන ඉන්නේ කිසිම යුද්ධයක් ඕන්නෑ නිකම්ම යටත් කරගන්න පුළුවන් කිව යුද්ධ කරලා ලේසියෙන් යටත් කරගන්න පුළුවන් රාජ්‍යයක් කිවොයි තියෙන් විශාල සම්පත් තියෙනවා කියව. ඒ වෙලාව අර බලලෝබී රජ්ජුරුවන්ට මේ රාජ්‍ය යටත් කරගන්න සිතුවිල්ලක් ඇති වුණ. දැම් මේ සිතුවිල් ඇති වුණාට පස්සේ ඉස්සල්ලාම කරේ අර දූපතේ ඉන්න ඉශිවරයන් වහන්සේ හම්බෙන්න ගිය තාපසයන් වහන්සේ. මේ තාපසය හොඳට භාවනා කරලා අනාගතයේ දකින නුවනක් ඇතිකරගත තාපසේ. මේ තාපසයන් වහන්සේ මුණගැහිලා පුද පූජාරගෙන ගිහිල්ලා. තාපසයට වන්දනා කරලා කිව්වා තාපසය මං මේ ආවේ මට අනාගතය ගැන උපදිසක් ගන්න. මොකක් දැහුව. මගේ අදහසක් තියෙනවා මේ යාබද රාජ්‍ය යුද්ධ කරලා යටත් කරගන්න. බැරි වෙලාවත් මං යුද්ධයක් කරොත් මට මේ රාජ්‍ය යටත් කරගන්න පුළුවන් වෙයිද මට ජයග්‍රහණය ලැබෙයිද මං පරදීද කියලැව. මේ තාපසයක් කිව චුට්ටක් ඉන්න මං භාවනා කරලා දිවසිම් බලන්නන් කියලා. එහෙම කියලා මේ තාපසය භාවනා කළ අනාගතයේ දිහා බැලුවා බලල කියනවා රජතුමනී ඔබ දිනනවා කියව. යුද්ධයක් ඇතිවුණොත් ඔබ මෙන්න මේ දවසට අසවල් දවසට ඔබ යුද්ධය ආරම්භ කරනවා මට මේ අනාගතය වෙන දේ පේනවා මේ යුද්ධෙන් ඔබ දිනනවා කියෝ. දැන් හිතට තවත් ශක්තියක් ආව. අනාගතයේ පේන තමන් විශ්වාස කරන මේ ඉශිවරයන් වහන්සේ අනාවැකිය මම දිනනවා. දැන් ගිහිල්ලා ඉක්මනටම කරේ පණවිඩකාරයෙක් අතේ යුද ප්‍රකාශ කරලා පණවිඩයක් ඇරිය. අසවල් දවසමං යුද්ධකට සූදානන් වෙන්න මගේ සේනාවමන් රැස් කරනවා මාත් එක්ක යුද්ධ කරන්න සූදානන් වෙන්න කියලා පණවිඩයක් කැරිය යාබද රාජ්‍යයට.
එදායි රාජ්‍ය රජකංකරී අපේ බෝසතාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේ මේ පණවිඩේ ලැබුණට පස්සේ කල්පනා කරා ඇයි අපි මේ භූමියක් වෙනුවෙන් යුද්ධ කරගන්න. මේ මැරෙන්නේ අපේම මිනිස්සුනේද ඒ රාජ්‍ය හිටියත් මේ රාජ්‍ය හිටියත් මනුස්්‍යයනේද. ඇයි මිනිස්සු මේ අවිආවිධාරගෙන යුද්ධ කරගන්න. ඒ නිසා යුද්ධයක් අවශ්‍යනය අපි මෛත්‍රියෙන් පාලනය කරමු කියලා ඔන්න පණවිඩයක් කැරිය. දැන් අර බලලෝබී රජ්ජුරුවන්ට මේක හරිගේන පණවිඩයක් දෙකක් කැරිය හරියන්නේ. ඊට පස්සේ පණවිඩයක් කිව්වා කැමති වුණත් අකමැති වුණත් අසවල් දවසමං යුද්ධය ආරම්භ කරනවා මගේ සේනාව අරගෙන එනවාකි. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ කල්පනා කරා මම රජ කෙනෙක්. රජ කෙනෙක් හැටියට තමන්ගේ රටේ තමන්ගේ මිනිස්සුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය වෙලාවේ අවශ්‍ය තීරණය ගන්නට ඕන. ඒ වෙලාවේ තමන්ගේ සිවුරංග සේනාව රැස් කෙරෙව්වා. රැස් කරලා යුද්ධයට සූදානන් වුණා. යුද්ධයට සූදානන් වෙලා ඊට පෙර අපේ බෝසතාණන් වහන්සේ අර දූපතේ හිටපු මේ තාපසයන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. පුද පූජාරගෙන ගිහිල්ල තාපසයන් වහන්සේ මුණ ගැහිල තාපසයගෙන් විස්තරයක් අහන. කියනවා තාපසයන් වහන්සේ මේ යාබද රාජ්‍ය රජතුමා මගේ උවමනාවක් නෙමේ ඒ රජ්ජුරුවන්ගේ වුවමනාවට අසවල් දවසේ මේ රාජ්‍ය දෙක අතර යුද්ධයක් සිද්ධ වෙන. ඒ රජ්ජුරුව යුද ප්‍රකාශ කරලා තියෙනවා. මගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් මමත් ඒ යුද්ධෙට මගේ සේනාව රැස් කරා. මේ යුද්ධෙන් මම දිනනවද පරදිනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ තාපසයන් වහන්සේ අනාගතයේ දිහා බැලුව. බලලා අනාගතයේ දකින මේ තාපසයන් වහන්සේ බෝසතාණන් වහන්සේට කියනවා ඔබ පරදිනවා කියෝ. එතකොට අපේ බෝසතාණන් වහන්සේට කියනවා මේ යුද්ධෙන් ඔබ පරදිනවා කියෝ. හැබැයි බෝසතාණන් වහන්සේ නුවණ තියෙනවා ප්‍රඥාව තියෙනවා. ඒ වෙලේ කලබල උන්නේ ටික වෙලාවක් කල්පනා කරා. කල්පනා කරලා කිව්වා මම පරදින්නේ ඒ රජ්ජුරෝ දිනන්නේ මේ යුද්ධෙ කොයි වගේ මොහොතකද ඒක චුට්ටක් දිවසින් බලන්න කිව. මේ තාපසයන් වහන්සේ භාවනා කරලා බැලුවා. ඒ යුද්ධ දෙයා අනාගතයේ වෙනදේ දිවසින් දකින. බලල කිව රජතුමනි මේ යුද්ධේ ඔය විදිහට ඔය කියන දවස යුද්ධ ආරම්භ වෙන. ආරම්භ වෙලා මේ යුද්ධෙ දිගට දින ගණනාවක් මේ යුද්ධේ බොහොම දරුණු විදිහ යුද්ධයක් රාජ්‍ය දෙකාතර ඇතිවෙන. ඇති වෙලා ඒ සතුරු රජ්ජුරුවන්ගේ සේනාව බොහොම බලවත්ත තමන්ගේ රාජ්‍ය ඇතුළට කඩා වදිනවා කිය. එහෙම කඩා වදිනකොට තමන්ගේ සේනාවයි මේ සේනාවල් දෙක මුහුණට මුහුණ දරුණුම විදිහට යුද්ධ කිරණ වෙලාවක් වෙනවා. ඒ වෙලාවේ රටේ රජවරු දෙන්නත් යුද්ධේ ඉදිරිපත් වෙන. ඉස්සර රජවරු අතර යුද්ධ කෙන්න දැන් ඔබ දන්නවා දුටුකැම රජ්ජුරුව ඒලාර දුවන්ද සටනක ඒදුන. එතකොට ඒ වගේ සමහර යුද්ධවල අවසානයේ රජවරු දෙන්න යුද්ධ කරන. එතකොට මේ විදිහට තීරණාත්මක යුද්ධයක් යනකොට ඒ රජ්ජුරුවන්ගේ සේනාව බලවත් වෙලා තමන්ගේ සේනාව පරදින. තමන්ගේ සේනා විශාල පිරිසක් මැරි වැටෙනවා. ඒ සේනාව තමන්ගේ රාජ්‍ය ඇතුළට කඩා වදිනවා. ඒ තුළම ඔබේ සේනාව පරදිනවා. ඔබට ඒ රජ්ජුරුවන්ට යටත් වෙන්න වෙනවා කියව. එතකොට අපේ බෝසතාණන් වහන්සේ දැම් මේ තාපසය වෙනදේ තමයි දකින්න අනාගතය. ඒ වෙලා බෝසතාණන් වහන්සේ අහනවා තාපසයන් වහන්ස ඔබ භාවනාවෙන් ඔය විදිහටම බලන්න කිව්වා මේ මනුස්සලෝකෙ මේ යුද්ධය ඇතිවෙනකොට දෙවියන් අතර තවත් යුද්ධයක් තියෙනවද කියලා බලන්න කියව. නොපෙනෙන බලවේගවල යුද්ධයක් වෙනවද කියලා බලන්න කියව. තාපසය භාවනා කරලා කිව්වා බෝසතාණන් වහන්සේට කියන රජතුමනි මේ යුද්ධ ඇතිවෙනකොටම මේ රාජ්‍ය දෙකට හිතයිශී දේවතාවරු අහසේ විශාල යුද්ධයක් යනවා කිව දෙවියන් අතර යුද්ධයක් වෙනවා කිව. යුද භූමියට ඉහළ අහසේ දෙවියන් අතර යුද්ධයක් වෙනවා කියව. අන්නේ යුද්ධෙදී ඔබේ ඉෂ්ට දේවතාවා සුදු උෂබයෙක් වගේ වෙස්වලාගෙන තමයි කෙන අහසේ සටන් කරන්න. අනික් රජ්ජුරුවන්ගේ ඉෂ්ට දේවතාවක් කලූෂභයෙක් වගේ වෙස්වලාගෙන අහසේ සටන් කරනවා. මේ දෙවියන් අතර යුද්ධෙදී ඒ කලූෂභයගේ අතින් සුදූෂභය අහසේ පරදින තැනක් එනවා. මේ දෙන්න යුද්ධ කරගන්නකොට මේ උෂභයෝ දෙන්න හැටියට මේ ඉෂ්ට දේවතාවරු දෙන්න අහසේ සටන් කරන. ඒ අතර කලූෂභය බලවත් වෙලා සුදූෂභයට පහර දෙනවා. ඒ පහරදීල සුදූෂභය අහසේ පරදිනකොටම ඔබේ සේනාව මනුස්සලෝකෙ පරදිනවා කියව. ඒ වෙලා බෝසතාණන් වහන්සේ නුවනින් මේක වටහා ගත්තා.
වටහාගෙන අහනවා ඒ කළු උෂභයා ඒ පහර දෙන වෙලාවෙදි මේ දෙවියන් අතර මේ සටන කාටවත් මනුස්සලෝක කෙනෙක් දකිනවද කියලා ඇහුවා. ඒ වෙලාවෙ තාපසය භාවනා කරලා කිව්වා අවසාන මොහොතේ අහස දිහා බැලුවොත් දෙන්නෙකුට පේනවා කියෝ. රජවරු දෙන්නට පේනවා ඒ රජ්ජුරුවන්ගේ ප්‍රධාන සෙම්පතිවරු දෙන්නට දකින්න පුළුවන් කියෝ. එහෙම කියනකොටම අපේ බෝසතාණන් වහන්සේ ඒ මොහොතෙම කිව්වා මම දිනනවා කියව. එහෙම කියලා නැකිටල ගියා. ගිහිල්ලා දැම් බලන්න වෙන්න තියෙන දේ තමයි මේ තාපසයක් කිව්වේ. බොරුවක් කිව්ව නෙමේ. වෙන්න තියෙන නියමිත දේ කිව්වා යුද්ධෙදි ඔබ පරදිනවා කියලා බෝසතාණන් වහන්සේට කිව දෙවිවරු දෙන්නගේ යුද්ධේ තමන් දකින දේ වෙන්න තියෙන දේ කිව්වා. අපේ බෝසතාණන් වහන්සේදා ගිහිල්ලා දියමන්ති තුඩක් යොදපු ඊතලයක් හදාගත්තා. ඒ ඊතලේ සකස් කරලා ඒ ඊතලේ වෙනම අරගෙන තියාගත්තා. තියාගෙන දැන් නියමිත දවස යුද්ධ යන්න පෙර තමන්ගේ ප්‍රධාන සෙම්පතියට කතා කරලා කිව සෙම්පතිය මේ යුද්ධය මේ විදිහට සිද්ධ වෙනවා. අනාගතයේ දකින තාපසයන් වහන්සේ මේ වගේ දෙයක් කිව්වා. යුද්ධ තීරණාත්මක මොහොතේ අපේ සේනාවයි ඒ සේනාවයි මුහුණට මුහුණ සටන් කරගෙන රජවරු දෙන්න අතර තීරණාත්මක සටන යන වෙලාවේ ඔබ අහස දිහා බලන්න. මටත් ඒ මොහොතෙමං අහස දිහා බලන්න. ඒ අතරේ ඔබ දැක්කොත් දෙවියන් අහසේ සටන් කරනවා. උෂභයෝ දෙන්නේ අහසේ වෙස්වලාගෙන සටන් කරනවා ඒ මොහොතේ මට කියන්න කිව. අපේ බෝසතාණන් වහන්සේ අර දියමන්ති තුඩක් යොදපු මේ ඊතලේ වෙනම අරගෙන තියාගෙන මේ යුද්ධ දැන් තීරණාත්මක සටන යන. අවසාන මොහොතේ තමන්ගේ සේනාව පැරදීගෙන එනකොට බෝසතාණන් වහන්සේ අහස දෙහා බැලු. බලනකොට පේනවා අහසේ දෙවිවරු විශාල යුද්ධයක් අහස යුද්ධය. ඒ අතර අර සතුරු පැත්තේ පිරිස අතර විශාල කළු උෂභයකුයි තමන්ගේ ප්‍රදේශයේ සුදු උෂභයකුයි දෙන්නෙක් උෂභයෝ දෙන්නෙක් අහසේ සටන් කරනවා පේනවා. ඒ මොහොතේ දියමන්ති තුඩ යොදපු ඊතලේ අරගෙන කලූෂභයට ඉලක්ක කරලා විද්ද. එහෙම විදිනකොටම සුදු උෂභය පැරදීගෙනාවත් කලූෂභයට අර දියමන්ති තුඩ යුතපු ඊතලෙන් විදිනවා සමගම ඒ උෂභය හේම ඇදගෙන වැටුණා. සුදූෂභය බලවත් වෙලා කලූෂභයට පහර දෙනවා. ඒ මොහොතෙම අර පැරදීගෙනාපු සතුරු සේනාව බලවත් වෙලා සම්පූර්ණයම තමන්ට ජයග්‍රහණය ලැබෙන. අනෙක් රජ්ජුරුවන්ගේ සේනාව පැරදිලා යුද්ධ දිනනවා. එතකොට මෙන්න මේකෙන් සඳහන් වෙනවා අපිට නොපෙනෙන පැත්ත මේ පරදින්න තිබ්බ යුද්ධයක් අන්තිම මොහොතේ දිනපු හැටි. එතකොට බලන්න අපිට පේනවා මනුස්ස ලෝකෙ මිනිස්සු කෝලහල කරගන්නකොට ඒ හා බැඳි චාමනුස්ස බලවේග තියෙනවා. ඒ අයට හිතයිශී යක්ෂයෝ ඒ අයට හිතයිශී අමනුස්යෝ ඒ අයගේ ඥාති ප්‍රේතයෝ ඉන්නවා. ඒ අයට හිතවත් සමහරලාවට ඒ ප්‍රදේශ ඒ පලාත් ඒ ඇසුරු කරගත්ත දේවතාව රුක්ෂ දේවතාවරු කෙලෙස් සහිත දෙවිවරු ඉන්න. එතකොට මේ අයත් මේ අපිට නොපෙනෙන පැත්තෙන් මේ ගැටුම් ඇති වෙනවා.